දීපය අපේ ගොවි ගම්මානවල වැසියෝ නවමු අස්වනු ගෙටගෙන විත් නවමු කිරිබතක් පිස උඩමළුවේ වැඩවාසය කරන දළදා සමිඳුන්ට පූජා කරන උතුම් නවම්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. එවන් උතුම් දිනයක අප අද හිමිදිරි පාන්දර සිට මේ මොහොත දක්වා රැඳී සිටින්නේ ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ලේවැල්ල ගංගාරාම පුරාණ විහාරස්ථානයේ. අද හිමිදිරි උදෑසන ශීල ව්‍යාපාරයත් ඉන් අනතුරුව ආරම්භ වූ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා මේ සියල්ලකින්ම අනතුරුව මේ මොහොතේදී මා බලාපොරොත්තු වෙනවා කාව්‍යමය ධර්ම දේශනා පින්කම ආරම්භ කරන්නට. විශේෂයෙන් මේ සියලුම කටයුතු හිරු ටීවී නාලිකාව ඔස්සේ වගේම හිරු FM නාලිකාව ඔස්සේ සජීව විකාශයක් ලෙස විකාශනය වනවා. අද දවසේදී කාව්‍යමය ධර්ම දේශනාව සඳහා මාතෘකාව කරවාගෙන තිබෙන්නේ ආනන්ද තෙරුන් වහන්සේගේ කතාව. ඒ සඳහා කාව්‍යමය ධර්ම දේශනාව පවත්වන්නට මේ පුණ්‍ය භූමියට වැඩම කරන හැටියට බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘ කාව්‍ය විශාරද කාව්‍යශ්‍රී පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. උන්වහන්සේ අපගේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන මේ පුණ්‍ය භූමියට වැඩම කොට සිටිනවා. අපි හැමදෙනාම මේ අවස්ථාවේදී සාදුනාදයක් පවත්වා අපේ හාමුදුරුවන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරමු. කාව්‍යමය ධර්මදේශනා පින්කම ආරම්භ කරන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදුකාරයක් පවත්වමු හැමෝම. නැවතත් සාදු කියමු. සිතුවිලි දැහැණෙන් අවදි කරන්න පරිසරයට ඔබේ සුවඳ දැනෙන්න දහම් මමාවේ සුවය විඳින්න දෑතනාලලේ බැඳ සාදු කියන්න ගම්පියසේ මුදු සෙනෙහස දේවා හදින් හදට මිතෝදම ඇතිවේවා දේව සමන්හාඩ දම්හාඩ ගාවා නැවතවරක් ඔබ සාදු කේවා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං
බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විල්තේර සුවඳ දෙන නෙළුමක් සේ පිපුන නිල්මැණිකක් වගේ ආලෝකය දෙවන සිල්ගුණ මහිමයෙන් තිලොවම බබළුවන මුල්කොට බුදුපියා නාමදෙමු හද බැතින ලෝතුරු සුවය පෙන්වා භවයේ සසර පෙව්වේ සියලු සතහට දම් රසදහාර ගෞදුර ගෙවා දෙසුධාරමය ගියේ පැතිර කවුරුත් දෙවනු නාමදිමු සාදහම් සායුර සිත්වල රැඳේවා හොඳ ගුණදම් පිරුණු පැත්තම සුවඳ වේවා කවි බණ ඇසුනෝ ඉත්තක මල් වගේ බුදුහිමි ළඟ රැඳුනු උත්තම සංඝ රත්නය තෙවනුව වඳිනු වාසනාවන්ත පින්බර පින්වත්නි අද උතුම් නවම්පුර 15ක් පොහෝ දවසේ හිරු ටීවී සහ හිරු FM ඔස්සේ ඔබට ගෙනෙන
මේ උත්තම කාව්‍යමය දේශනාව තුළින් අද ඔබට පහදන්නට බලාපොරොත්තු වන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට අග්‍ර උපස්ථාදායක තනතුර දරමින් ධර්ම භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන්නට යෙදුණු පින්වත් ආනන්ද හිමියන් පිළිබඳව එකල සිදු වූ අපූර්ව කතා පුවතක් දෙසවන් යොමාගෙන සැදැහැසිත උපදවාගෙන ඔබ හැම කෙනෙක්ම මේ උත්තම කාව්‍යමය දේශනාව ශ්‍රවණය කරන්නට නැවතත් සාදුනාදයක් පවත්වමු. සුන්දෝදන රාජුගේ දාඹදේවෝ තාලවෙසෙන අමිතෝදන කියන සොහොයොරුගේ වටින පිම්බර ආනන්ද කියනා පුත්රුවන රජ සම්පත් අතර බුදුහිමි වෙත පැමිණ මම ඉපදුන දිනේමයි ඔබ උපන්නේ කිම සොහොයුරානෙනි ඔබ මෙහි රැඳෙන්නේ සැමදායිවතදා සාසුනට බැඳෙන්නේ නිමකර සියලුදේ කහවත දරන්නේ. පින්වතුනි, ආනන්ද මේ කුමාරයට තථාගත බුද්ධ ශාසනයේ පැවිදි භූමිය ලබන්ට අවසරය හිමි වෙනවා. අමිතෝදන පුත්‍ර ආනන්දට මේ ලැබුණු අවස්ථාවෙන් සම්බුද්ධ ශාසනයට එකතුන ආනන්ද හාමුදුරුවන්ගේ අපූරු කතාව පුවත අද ඔබට මේ විදිහට දේශනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, සියලු කටයුතු සැදැහැසිතින් කරමින් තථාගත බුදුරජාණන් වහන්සේට උවටැන් කරමින් කටයුතු කරන ආනන්ද හාමුදුරුවෝ ඊ타ම සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක්. හිමිදිරියේම වැටෙනා විට ආරුණැල්ල හෙමිහිට ඇමද බුදු කොටියේ සුදුවැල්ල පැමිණි වතාවත් කරමින් එසියල් හිමියන් ආනන්ද ලැබුවා සැනසිල්ල දානය වැළඳුවත් දහවල් වෙන්න පෙර පානය පිණිස දිය බිඳුවක් නොමැතිවර දාහය නිසා තොල කටවේ ලුණාසැර කාලය ගෙවෙනමුත් වෙහෙරට තිබේ දුර. පින්වතුනි, ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට ඉතා ගෞරවයෙන් උපස්ථාන කළා. මෙලෙසට උපස්ථාන කරමින් දිනපතා පිඬුසිඟා වඩිමින් ගම් නියම් ගම් සිසාරා
දහම් දේශනා පවත්වමින් වැඩම කරන මහා භික්ෂුන් වහන්සේලා අතර ආනන්ද හාමුදුරුවෝ දිනක් පින්වතුනි එක්තරා ගම්මානයක් මැදින් පිඩුසිඟා වඩිනවා. දහවල් උන නිසා රුකක් මුල නැවතිලා පින්වතුනි එතැන් සිට ආහාරය වළඳන්නට වුණා. ඒ අවස්ථාවේ පැන් පොදක් නොමැති නිසා පැන් බිඳක් සොයාගෙන වෙහෙර බලා පිටත් වෙනවා. පිපාසය ඊටාම දැඩි උන්වහන්සේ හැකි ඉක්මනින් වෙහෙර කලා පිටත් වෙන්නට වුණා. නමුත් පින්වතුනි ඒ ගම්මානය පසු කරන්නට සිදු වුණා. කුමක්ද ගම්මානය? මෙලෙස පියවර තබමින් යන විට ආනන්ද හාමුදුරුවන්ට සැඩොල් ගම්මානයක් හමු වෙනවා. මේ සැඩොල් ගම මැදින් ආනන්ද හාමුදුරුවෝ වෙහෙර කරා වැඩම කරනවා පින්වතුනි. සැඩොල් ගම්මානයේ දුප්පත් පාවොල් පැල්වල වෙසෙනවා. ආවොල් නැතුවී කවුරුත් කරන වැඩවල යෙදෙනවා. අමල් බිසෝවුන් වගේ කෙල්ලන් සැඩොල් ගම තුල ඉන්නවා. සියල් රූපෙන් අග්‍රවවත් අඩු කුලේ බව කියනවා. පින්වතුනි සැඩොල් ගම්මානය මැදින් සෙමින් පිඩුසිඟා වැඩපු ආනන්ද හාමුදුරුවෝ පිපාසය දරාගත නොහැකිම ඊටාම සංසුන් නිඳුරන් ඇතිව වැඩම කරනවා. ඒ ගම්මානයේ ඉඳියා එක්තරා පවුලක මෙන්න මෙහෙම පිරිසක්. සාරසී නාම ඇති කාන්තාවක් සැඩොල් ගම තුල වෙසෙනවා. ආවැසි විටදී සෑම දෙනාටම ගුරුකම්ය ඇය කරනවා. නිවැසි ආදර දියනිරුමත් දෙවඟනක් සේ පෙනෙනවා. දිලිසි දිලිසි ඇගේ රන්රුව ප්‍රකෘති නම කියනවා. පින්වතුනි එක්තරා සැඩොල් ගෙදරක් තිබුණා. මේ ගෙදර ඇත්තිගේ නම තමයි සරසි. සරසි කියන චණ්ඩාල මවට ඉඳියා ඊටාම රූමත් දියණියක්. ඇයගේ නම ප්‍රකෘති. මේ දෙදෙනා ඊටාම සතුටින් මේ පුංචි ගෙදර ජීවත් වෙනවා. පින්වතුනි මහා පුදුම ලස්සනක් මහා පුදුම හැඩයක් මේ ආදරණීය දියණියට සැඩොල් කුලේ වුණත් හිමි වෙලා තිබුණා. හින්දිගටි සොඳුරු මුණයි නීලනෙත් සාර විහිදනා. සීන් සුසිනිදු සාලු පොටින්නේ පිරුණු ලැම වසමින් මනා. යාන්තමකට සිනාපාලා නිතඹ සලමින් යන තැනා. කාන්දම වැනි
සොඳුරු යුවතිය දකින ආය කුල්මත් වුණා පිරුණු ලිඳ වෙත දියගෙනෙන්නට යන්නේ නැලවී තාලෙට ඇසුණු හඬකට බියක් ඉතුනා කාලය ගත්තා උකුලට දැනෙන තිබහක් ඉවස ගන්නට නොහැක නැගනිය මාහට පුදනු මැන දිය බිඳක් කාලයෙන් පින් ලැබේවා ඔබහට මේ ලස්සන රූමත් දියණිය පින්වතුනි ලිද වෙත යනවා පැන් ගෙනෙන්නට මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ දැඩි පිපාසාවෙන් මෙතනින් වැඩම කරනවා එක පාරට සද්දයක් ඇහිලා බැලුවා මේ කවුරුන්ද කියලා නැගණියනි මට දැඩි ලෙස පිපාසාවයි අනේ හැකිනම් ඔබෙන් පැන් බිඳක් මට ලබා දෙන්න මගේ පිපාසය සංසිඳුව ගන්න ඇය ආනන්ද හාමුදුරුවෝ ළඟ මෙලෙස කියනවා පින්වතුනි කුල බේද ඔබ නොසලකන්නේ අප සැඩොල් බව දන්නවා කලයේ පැන් බිව් ඔබේ රූපය මගේ හද තුල මැවෙනවා නැලවි නැලවි ඉන්න ඔබ ළඟ ලතාවක් සේ හිතෙනවා මලවිහි සර ලායට වැදිලා සිහින මාලිග හදනවා පින්වතුනි බලන්න සිදුවෙන දේ පැන්නිල්ලපු ආනන්ද හාමුදුරුවෝ ගැන අර චණ්ඩාල දියණියට ආදරයක් ඇති වෙනවා. ඇය කල්පනා කරනවා අනේ මේ රූමත් භික්ෂුව මගේ ස්වාමියා කරගන්නට ඇත්නම් කොච්චර වටිනවද කියලා. ඇය මේකේ බරක් පතලක් කිසි දෙයක් දන්නේ නැහැ පින්වතුනි. ඇය කල්පනා කරනවා අනේ මෙයා මගේ ස්වාමි පුරුෂයා කරගන්න තිබුණා නම් කොච්චර වටිනවද පින්වතුනි. එදා දැඩි පිපාසයට පත් වෙලා ඉඳපු දියමිදක් සොයමින් කෙටි පාරකින් වැඩම කළ ආනන්ද හාමුදුරුවන්ට මේ සැඩොල් ගම මැදින් ආනන්ද හාමුදුරුවන්ගේ පිපාසය සංසිඳව ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ මොහොතේ අර ප්‍රකෘති කියන තරුණිය පින්වතුනි තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න අදහසින් හිමියන්ට මෙහෙම කියනවා. පින්වත් හිමි සාදුනි මාහට වෙන්න සමා දුන්නොත් වතුර ලොකු වරදක් කළා තමා මන්දිරවලින් වනසයි අප මරාදමා පැන්දීමට නොහැක චණ්ඩාලියකි මෙමා අනේ මට පැන් දෙන්න බැහැ මොකද මම චණ්ඩාලියක් මේ පැන් දෙන බව කවුරුන් හෝ දැක්කොත්
අපේ පරපුරම වනසලදායි. අපි මූණට දැක්කත් කුලවත් අය අහක බලා ගන්නවා. මූණ සෝද ගන්නවා. එතරම් බරපතල කුලභේදයක් ඉන්දියාවේදා තිබුණ පින්වතුනි. මේ කුල බෙහෙදය නිසා අර චණ්ඩාල දියණිය කියනවා ස්වාමීනි මට පැන්දීමට නොහැකි. නමුත් ආනන්ද හාමුදුරුවෝ මේ චණ්ඩාල දියණියට ඊටාම කරුණාවෙන් පින්වතුනි කරුණු පහදනවා. කියනෙමි නැවත නැගනියමෙය අහාගන්න ඔය කුල බේද ගැන අප නොදනිමි ඔන්න බය සැක නැතිව මට දිය දෝතක් දෙන්න එය ලොකු පින්කමකි බුදු පුතෙකුට දුන්න. පින්වතුනි මෙලෙසට අපි ළඟ තියෙන මේ ભેද බින්නකම් දුරස් කරපු එදා ආනන්ද හාමුදුරුවෝ කියනවා නැගණියනි කුල ભેද අපි සලකන්නේ නැහැ. අපි භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔබට ඔය පැන් ටික මට ලබා දෙන්න පුළුවන් නම් මහත් පිනක් අත්වේවි. බුදු පුතෙකුට දුන්න උතුම් දානය නිසා. පින්වතුනි රන් රූපයක් මෙන් නොපේ ගාත බබලනවා දැන් කුලවතෙක් ආවොත් නෙම අපි හැම දෙනා වනසනවා යන්තම් අපි දැක්කවොත් නෙම ඔවුන් මුණත් සෝදනවා කොංකල අප හැම නීචයි ස්වාමිනි මේ කරුණ හදවත මිමිනෙනවා මේ නීචපෙන් පැන් ගන්නට එපා. නැවත නැවත මෙහෙම කියද්දී මගේ බුදු පියා මේ කුල ભેද නොසලකයි එනිසා මට පැන් ලබා දෙන්න පින්වතුනි විගසින් පාත්‍රයට පැන් පුරවන්න කියලා ආනන්ද හාමුදුරුවෝ එදා මේ ආදරණීය සෙනෙහස පාන කරුණාව පාන චණ්ඩාල දියණියට කියනවා මගේ බුදු පියා වැඩ සිටිනා ජේතවනේ අගයයි සෑම දෙනා වෙනසක් නොමැති තැනේ නැගයන පිපාසය ඉවසිය නොහැක ආනේ විගසට පාත්‍රයට පැන්පුර වන්න අනේ ඉක්මනට මේ පාත්‍රයට පැන් පුරවන්න ඔය කුල ભેදවලින් අපිට වැඩක් නැහැ. පින්වතුනි මේ විදිහට වටපිට බලලා කවුරුත් නොමැති නිසා පාත්‍රය පිරෙන්න පැන් වක් කරලා මේ ආදරණීය චණ්ඩාල දියණිය විගසින් පින්වතුනි තමන්ගේ නිවසට පැමිණෙනවා. මොකද සිදු වුණේ? හරි අපූර්ව සිදුවීමක්. බැහැයිවසන්න ඒ රූපය සිහි වෙනවා කොහේ ගියාදෝ හදවත ඇවිලෙනවා මෙහෙගෙන්නම් ඔහුගේ මනමාලිය වෙනවා මොහොතක්
නොයිද අම්මාළඟ වැළපෙනවා. අම්මළඟට ගිහිල්ල කියනවා මට කොහොමරි ආනන්ද හාමුදුරුව ගෙනත් දෙන්න කියලා. ඇගේ හිතේ තියෙන එකම කරමුණයි ආනන්ද හාමුදුරුව ළඟ මනමාලියක් වෙන එක. ඇය තමන්ගේ චණ්ඩාල අම්මට කියනවා අනේ මෞතුමියනි මට කොහොම හරි ආනන්ද හාමුදුරුවන්ව ගෙනත් දෙන්න. ඇය මේ විදිහට කියද්දී වික්ෂිප්තව බලන් ඉන්නවා අම්මා තමන්ගේ දියණිය දිහා. ඇය ඔහුගේ විස්තර පිළිබඳව අම්මට හරි ලස්සනට කියනවා පින්වතුනි. අද මට හරි ලස්සන තරුණෙක් මග හමුණ ඔහුගේ හඬ හරි මිහිරේ හැම මොහොතෙම සිහිවෙන හැම මොහොතෙම සිහිවන කුලබේදය නැත කියා අද මට පැවසුවායා අම්මේ මට ගෙනත් දෙන්න ඒරන් රූපය සොයා ඒරන් රූපය සොයා. අම්මහනවා තිට පිස්සුව හැදුනද හමු වූයේ කවුරුද අපේ විනාසය වෙනවා නුඹ ඒකට කැමතිද නුඹ ඒකට කැමතිද ඒ ලස්සන කතාවේ හදවත ඇවිලුනාවේ කහසිවුරක් ඇඳ සිටියත් මට ඔහු හිමි වුණාවේ මට ඔහු හිමි වුණාවේ දියණිය මගේ අහන්න එපා තවත් හිතන්න බුදු පොතෙකුට ලං වෙනු බෑ අදහස අත්හරින්න අදහස අත්හරින්න කුලබේදය නෑ කියා කලයෙන් පැන් බී ගියා නොකා නොබී මිය යන්නෙමි මට ඕනෑමයියා මට ඕනෑමයියා. පින්වතුනි මෙහෙම කියලා අම්මට දැඩි ලෙස බල කරනවා ආනන්ද හාමුදුරුව අවශ්‍යමයි කියලා. ඇය කල්පනා කරනවා මේ බලාපොරොත්තුව මං කොහොමද ඉෂ්ට කරන්නේ. හඬමින් නොකා නොබී වැළපෙන මේ දියණිය දිහා බලලා අම්මා හරියට කම්පා වුණා. පින්වතුනි ආදරයෙන් වශී වෙච්ච මේ චණ්ඩාල දියණියව සනසන්නට ඇය ක්‍රමයක් කල්පනා කරනවා. එදා තමයි අපූරුතම දවස. අලුයමින්ම අම්මා ආනන්ද හාමුදුරුවන්ව ගෙන්වන්න ක්‍රමයක් කල්පනා කළා. පින්වතුනි අද විතරක් නෙවෙයි එදා තිබුණා ඔය චණ්ඩාල පවුල්වල මන්ත්‍ර ගුරුකම් කියන ඒවා. දැන් මේ චණ්ඩාල ස්ත්‍රිය වශී ගුරුකමකින් තමන්ගේ ආදරණීය දියණියට පෙම්වතාව ගෙනත් දෙන්නයි සූදානම. මිදුලේ මැදින් ගෝම මැටිගා හදන්නේ කුසතන එලාගිනි ගොඩකුත් ගසන්නේ 108ක් සූරිය මල් ගෙනෙන්නේ වශී මන්තරය ජප කරමින් ඉන්නේ. පින්වතුනි එදා
ආනන්ද හාමුදුරුවන්ව ගෙන්වන අධිෂ්ඨානෙන් මිදුල මැද මහා ගිනි ගොඩක් ගහලා පින්වතුනි කුසතන එලලා ඒ ගිනි ගොඩ ළඟ 108ක් සූර්ය මල් තියලා වශී මන්ත්‍රයේ ජප කරන්න පටන් ගත්තා. පින්වතුනි මල් එක එක විසි කරමින් ගිනි ගොඩට ඇය මන්තරය ජප කරනා කාලෙවිට තරුණිය යහන සාරසා සැර සීරුවට හිමියනවාද බලමින් පාසුවෙයි ආවට ඇය බලබලා ඉන්නවා අම්මා වන්තරේ ජප කරනවා කොයි වෙලේ ආනන්ද හාමුදුරුව මගේ ළඟට ඒවිද කියලා. පින්වතුනි වශී මන්තරේ ජප කරද්දී කුමක්ද සිදු වුනේ? ඉන්නට බැරිව හිත මගේ හද ඇවිලෙනවා යන්නෙමි ඇයව හැබැහින් දැක සැනසෙනවා පින්නෙහි මිදිරියේ ආරමින් පිට වෙනවා දැන් ටික ටික සැඩොල් ගම්මා නෙට එනවා. පින්වතුනි ආනන්ද හාමුදුරුවන්ට විහාරෙද්දී පැන්දීපු ස්ත්‍රියව මතක් වෙනවා. උන්වහන්සේ සෙමින් සෙමින් ඒ රූපය දැකගන්නට චණ්ඩාල ගමට වැඩම කරනවා. හිමිදිරි පාන්දරම සිහිය විකල් වෙච්ච ආනන්ද හාමුදුරුව අර වශී මන්ත්‍රයට ගොදුරු වෙලා සෙමින් සෙමින් පින්වතුනි චණ්ඩාල ගමට ඇදෙනවා. මේ විදිහට යද්දී වශී මන්ත්‍රය ජප කර කර හිටිය කත මැසිවල නාගන දියණිය ඔහුගේ නත් නැත කිසි වෙනසක් නොවී ඇය සැරසුවාගත නිසි මග බුදු පියාණෙනි මට මතක නැත. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දහමත් අමතක වෙනවා චණ්ඩාල ස්ත්‍රියගේ වශී මන්ත්‍රයට. නමුත් සිහි නුවණ පාදවමින් ආනන්ද හාමුදුරුව කල්පනා කරනවා මට මේ කුමක්ද සිදු වුණේ කියලා. පින්වතුනි ඒ වන විටත් රහත් භාවයට පැමිණ සිටියේ නැති ආනන්ද හාමුදුරුව වශී ගුරුකමට වශී වෙලා රොඩී පැලවෙතාවත් වරඳේ බැඳෙන්නට කලින් පින්වත් ආනන්ද හාමුදුරුවන්ට තථාගත බුදුහාමුදුරුව සිහිපත් වුණා. සිහිපත් වෙන විටත් අනේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව පිළිබඳව නුවණින් දැකලයි තිබුණේ. උන්වහන්සේ අපේ ආනන්ද හාමුදුරුවන්ව මේ මහා විපාකයෙන් මහා කරදරයෙන් බේරා ගන්නට පින්වතුනි වැඩම කරමින් සිටියේ. යන්නෙමි මාගේ බුදු පුතු ගාලවා ගන්න එන්නකෝ ආනන්ද අපි වෙහෙරට යන්න සංසුන් වෙලා පුත ඔබේ අත මට දෙන්න පින්කඳ කැඳවගෙන ගියේ බුදු හිමියන්න
පින්වතුනි ආනන්ද හාමුදුරුවන්ව කැඳවාගෙන බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කළා. එවිට මේ සියලු ප්‍රශ්නය විසඳුනේ නැහැ. අර චණ්ඩාල දියණිය මහා පොළොවේ හැපි හැපි විලාප දීලා හඬනවා. හඬ හඬා මහා වේගයෙන් දොඩවමින් කෑගසමින් පින්වතුනි ජේතවනාරාමයට දුවගෙන එනවා. ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවන් ඉල්ලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නැගණියනි ඔබට මම ආනන්ද හිමියන්ව ලබා දෙන්නම්. මොහොතක් පසෙකට වී මේ දහම් දේශනාවට සිත් යොමු කරන්න. ධර්මයේ ශ්‍රවණය කරන චණ්ඩාල මේ ප්‍රකෘති දියණිය පින්වතුනි ධර්මය අහලා සිත සුවපත් කරගත්තා. ධර්ම මාර්ගේ ගමන් කරලා රහත් තෙරණියක් බවටත් පත් වුණා. ඒ කතා පුවත අපට දෙන පණිවිඩය කුමක්ද? ජීවිතේට පාර කියන මග කියන තමන්ගේ බුදුදහම නිතරම සිහි බුද්ධියේ තියාගන්න. ධර්මයේ තුල ජීවත් වෙන කෙනා කවදාවත් වරදි බැඳෙන්නේ නැහැ පින්වතුනි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ තුල හැසිරෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරනවා. මේ කතා පුවත අද ඔබට දේශනා කළේ ඒ උතුම් දේශනාව තුළින් ඔබේ ජීවිතත් යහපත් කරගන්නට. ඒ සත්පුරුෂ කර්තව්‍ය සිදු කරපු මේ උතුම් දහම් දේශනාව ලෝකවාසී සියලු බෞද්ධයන්ට අසන්නට බලන්නට අවකාශය සලසා දුන්නු හිරු TV සහ හිරු FM මාධ්‍ය ජාලය විශේෂයෙන්ම ආසියා මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝද සිල්වා පින්වත් මැතිතුමාණන් ප්‍රධානව සියලු කාර්ය මණ්ඩලයටත් එවැගේම ලේවැල්ල ගංගාරාම පුරාණ රාජමහා විහාරයේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් එවැගේම සතර පෙරුවේ සියලු දායක දායිකාවන්ටත් ඔබ හැම දෙනාටත් මේ උතුම් පින්කම සසර දුක් කෙලවර ලබන අමා නිවන් සුව පිණිස පාරමිතාවක් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදාති. මේ පින්වත් දේශනාව සිද්ධ කරන්නට මේ උතුම් කාව්‍යමය දේශනාව පිටපත් කර රචනා කර මත්තේගොඩ නන්දාමාලනී කිවිදියටත් මා ප්‍රවෘෂා භූමියට පත් කළ මගේ පින් ඇති රුක්මලේ ධම්මකිත්‍යාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් මේ උතුම් පින් බලයෙන් මා හැදූ වැඩූ ආදරණීය මව් දෙමාපියන්ටත් පින් ලැබේවා. ඔබ හැම දෙනාට සම්මා සම්බුදු සරණයි. ඒ අවසන් වූයේ අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘ කාව්‍ය විශාරද කාව්‍යශ්‍රී පූජ්‍යපාද මස්සනේ විජිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් අප වෙත ගෙන ආනන්ද මහතෙරුන් වහන්සේගේ කතාවස්තුවයි. අද හිමිදිරි උදෑසන සිට මේ මොහොත දක්වා අප රැඳී සිටින්නේ ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ලේවැල්ල ගංගාරාම පුරාණ විහාරස්ථානයේ. අද හිමිදිරි උදෑසන සිට මේ මොහොත දක්වා ධර්ම සාකච්ඡා ධර්ම දේශනා වගේම කාව්‍යමය ධර්ම දේශනා පින්කමක් ශ්‍රවණය කරන්නටත් දකින්නටත් ඔබට ඉඩ ප්‍රස්තාව ලැබුණා. මේ අනතුරුව තවත් සජීව සාකච්ඡාවක් සඳහා ඔබට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. එසේනම් විශාල දුරුකතරක් ගෙවාගෙන අප හැමදිනාටම අනුකම්පා කොට මේ පුණ්‍ය භූමියට වැඩමවා වදාළ අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අප හැමදිනාම සාදුනාදයක් පවත්වා උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. එසේනම් කාව්‍යමය ධර්මදේශනා පින්කමින් මේ මොහොතේදී සමුවර ගන්නට සූදානම් වෙනවා. ඉන් අනතුරුව ඔබට හැකියාව ලැබෙනවා තවත් සජීව සාකච්ඡාවක් සමග එකතු වන්නට. එසේනම් හිරු TV නාලිකාව ඔස්සේ සහ හිරු FM නාලිකාව ඔස්සේ අපිව ශ්‍රවණය කරන හැම දෙනාටම තවදුරටත් රැඳී සිටින කියන ගෞරවනීය ආරාධනාවත් සමග මේ මොහොතේදී සූදානම් මා සමුවර ගන්නට.
ප්‍රදීපය